තෙරුවන් සරණයි. අද මම මේ වීඩියෝ එක මගින් 7 වන ශ්‍රේණියේ දරුවන්ගේ දෙවනි මාරයට නියමිත ආලෝකය පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දූ දරුවන් මේ මම ඉදිරිපත් කරන කරුණු මේ සාකච්ඡාව මගින් ලබාගෙන ඔබගේ පෙර පොතේ සඳහන් වෙලා තියෙන පරීක්ෂණ පිළිබඳවත් අවධානය යොමු කරලා මේ ඒකකයට අදාළව අප ලබා දෙන පැවරුම් සම්පූර්ණ කරගෙන Tamanගේ මේ ඒකකට අදාළ විෂය දැනුම පරිපූර්ණය කරගන්න උත්සාහ කරන්න කියලා මම පළමුව දැනුවත් කරනවා. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි 6 ශ්‍රේණියේදී ආලෝකය පිළිබඳව කතා කරලා තියෙනවා. ආලෝක ශක්තිය පිළිබඳව අපි 6 ශ්‍රේණියේදී සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේ ආලෝකය නිකුත් කරන සියලුම වස්තු අපි එතනදී හැඳින්වුවා ආලෝක ප්‍රභව කියලා. මොනවා කියලාද හැඳින්වන්නේ? ආලෝක ප්‍රභව. ආලෝක ප්‍රභව. එතකොට මේ ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන විශාල ආලෝක ධාරාවක් අපි කියව අවකාශයේ සම්පූර්ණයෙන්ම වෙලාගෙන මේ ආලෝකය නිකුත් වෙනවා. ඒතර විශාල ආලෝක ධාරාවක් අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. සූර්යාගෙන්, පහනෙන්, විදුලි පන්දමෙන්, ඊළාට විදුලි බල්බෙන් මේ හැම එකකින්ම නිකුත් වෙන විශාල ආලෝක ධාරාව අපි හඳුන්වන්නේ ආලෝක කදම්බයක් කියලා අපි හඳුන්වනවා. ආලෝක කදම්බ. කදම්බ. හැබැයි දුවේ පුතේ අපි කිව්වා මේ ආලෝක කදම්බ නිර්මාණය වෙලා තියෙන්නේ ඇසට නොපෙනෙන පරිමාණය, සුද්ධ පරිමාණය, ඊටා පටු ආලෝක තීරු වලින් කියලා. මේවා අපි හඳුන්වන්නේ මොනවා කියලාද? ආලෝක කිරණ කියලා හඳුන්වනවා. ආලෝක කිරණ කියලා අපි මේවා හඳුන්වන්නේ. ආලෝක කිරණ රාශියක් එකතු වෙලා තමයි ආලෝක කදම්බයක් නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි කතා කරලා තියෙනවා දරුවෝ මෙන්න මේ ආලෝක කදම්බයක්, ආලෝක කිරණයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. සටහනකින් ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙතනදී අපි ආලෝක කිරණයක් නිරූපණය කරන්න සරල රේඛාවක් යොදා ගන්නවා. සරල රේඛාවක් යොදා ගන්නවා. ආලෝකයේ සරල රේඛයයි කියලාත් අපි අධ්‍යයනය කරලා තියෙනවා. මෙන්න මේ සරල රේඛාව මත ආලෝක කිරණේ ගමන් කරන දිශාව පෙන්වන්න අපි හිසක් යොදනවා. මේකෙන් අපිට පුළුවන් ආලෝක කිරණයක් නිරූපණය කරන්න. මේ කිරණය සටහනක් අපි අඳිනකොට මේ ආකාරයට අඳිනෝයි කියලා අපි මතක් කර ගැනීමක් කරමු. එහෙනම් මෙන්න මේ ආලෝක කදම්බ වර්ග කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ආලෝක කදම්බ වර්ග කීපයක්. උඩ අපි ආලෝක කිරණයක් නිරූපණය කරනවා. කිරණය. ඒත් කිරණය නිරූපණය කරන්නේ කොහොමද දුවේ පුතේ? මෙන්න මේ සරල රේඛාවක් අඳිනවා අපි. දිශාව හිසකින් යොදනවා ආලෝක කිරණය. ඊළාට ආලෝක කදම්බ තියෙනවා වර්ග කීපයක්. අපි ආලෝක කදම්බ ගත්තා. පළවෙනි එක අපි කියනවා සමාන්තර ආලෝක කදම්බයක් කියලා. සමාන්තර. සමාන්තර ආලෝක කදම්බ. ආලෝක කදම්බයක්. මේක අපි නිරූපණය කරන්නේ ආලෝක කිරණ රාශියක්. සමාන්තර රේඛා විදියට එන්න මේ ආකාරයට අපි නිරූපණය කරනවා සමාන්තර ආලෝක කදම්බයක්. සමාන්තර ආලෝක කදම්බයක්. දෙවෙනි එක අපි ගන්නවා අபிසාරි ආලෝක කදම්බයක්. අபிසාරි. අபிසාරි ආලෝක කදම්බයක්. අපි කියන එක තැනකට එකතු වන ආකාරයට ආලෝක කදම්බයක් ආලෝක කිරණ ගමන් කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී නිර්මාණය වෙනවා අபிසාරි ආලෝක කදම්බයක්. අපිට නිරූපණය කරන්න පුළුවන් දරුවෝ එකම ස්ථානයකට මේ ආකාරයට එකතු වන ආකාරයට ආලෝක කිරණ ගමන් කරනවා නම් අපි කියනවා මෙන්න අபிසාරි ආලෝක කදම්බයක් කියලා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අපසාරි ආලෝක කදම්බයක්. තුන්වෙනි ආලෝක කදම්බ වර්ගය අපි ගන්න මොනවාද? අපසාරි ආලෝක කදම්බ. අපසාරි ආලෝක කදම්බ. ආලෝක කිරණ එක ලක්ෂයක ඉඳලා විසිරෙන ආකාරයට ගමන් කරොත් අපි කියනවා එතනදී නිර්මාණය වෙන මොනවාද? අපසාරි ආලෝක කදම්බයක්. අපසාරි ආලෝක
කදම්බයක් මෙන්න මේ විදිහට අපිට ඇඳලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ ආලෝක කිරණ පිළිබඳව ආලෝක ප්‍රභවයකින් යුක්තන ආලෝක කිරණ පිළිබඳව ආලෝක කදම්බ පිළිබඳව අපි මේ පාඩම ආරම්භයේදීම දැනුවත් වීමක් වෙන්න ඕන. අපි කතා කරන්න යන්නේ දරුවෝ මේ පාඩමේ පළවෙනි කොටස විදිහට අපි බලන්න යන්නේ මෙන්න මේ ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ නිසා ඒ වගේම මේ ආලෝක ධාරාවන් නිසා අපි දැකලා තියෙනවා සෙවණැලි ඇති වෙනවා ඡායාවන් ඇති වෙනවා අපි කියනවා සෙවණැලි එහෙම නැත්නම් මොනවාද ඡායාවන් ඇති වෙනවා අනේ ඡායා පිළිබඳව තමයි අපි පළවෙනියට සාකච්ඡා කරන්න යන්නේ. දැන් ආලෝකය හා වස්තුවක් ලැබුවොත් අපිට පසුබිමේ දැක ගන්න ලැබෙනවා ඡායාවක්. අපි කියනවා සෙවණැල්ලක් දැක ගන්න ලැබෙනවා. එහෙනම් මේ සෙවණැලි ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි පළවෙනියට බලන්න යන්නේ. සෙවණැල්ලක් ඇති වෙන්න නම් අපි එදිනදා ජීවිතේ සෙවණැලි දැකලා තියෙනවා. අපි අපේම සෙවණැල්ල සූර්යාලෝකය ඇති විට දැකලා තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී විවිධ වස්තු වල සෙවණැලි අපි නිරූපණය දැකලා තියෙනවා, නිරීක්ෂණය කරලා තියෙනවා. එහෙනම් මේ සෙවණැල්ලක් ඇතිවීම පිළිබඳව අපි පළවෙනියට තොරතුරු කීපයක් විමසා බැලීමක් කරමු. එහෙනම් සෙවණැල්ලක් ඇති වෙන්න නම් මෙන්න මේ වස්තුවක් මතට ආලෝක කිරණ පතිත වෙන්න ඕන. මම විදුලි පන්දමක් පාවිච්චි කරනවා. වස්තු විදියට මගේ අත යොදා ගන්නවා. එහෙනම් මේ අත මතට ආලෝක කිරණ පතිත වුණොත් අපිට පේනවා මේ ආලෝකයේ තුලනු සෙවණැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. මම විදුලි පන්දම පාවිච්චි කරන මේ සෙවණැල්ල ඔබට පැහැදිලිව බලන්න පුළුවන් විදියට නිර්මාණය කරනවා. ඔබට පේනවා එන්න ඡායාවක් අපිට නිරූපණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ඡායාව ඇති වෙන්නේ කොහොමද? මේ ඡායාව ඇති වෙන්නේ මෙන්න මේ පන්දමෙන් නිකුත් වන ආලෝකය මේ පාරාන්ද ද්‍රව්‍යයක් වන මගේ අත තුලින් ගමන් නොකිරීම නිසා තමයි මේ සෙවණැල්ල ඇති වෙන්නේ. මේ සෙවණැල්ල ඇති වෙන්නේ කොහොමද? මේ විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝකය පාරාන්ද වස්තුවක් වන මාගේ අත තුලින් ගමන් නොකිරීම නිසා මෙන්න මේ සෙවණැල්ල ඇති වෙනවා. නැත්නම් සෙවණැල්ල ඇතිවීම පිළිබඳව අපිට මේ විදිහට පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. සෙවණැල්ලක් ඇති වෙන්න හේතුව පාරාන්ද වස්තුවක් තුලින් ඒ ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන ආලෝකයේ ගමන් නොකිරීම නිසා තමයි සෙවණැල්ල ඇති වෙන්නේ. නමුත් මේට පෙර දැකලා තියෙන හැම සෙවණැල්ලක්ම නිර්මාණය වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඊළඟ දෙවෙනි එකේදී අපි බලනවා මෙන්න මේ ඡායාවක ප්‍රධාන කොටස් දෙකක් අපිට හමු වෙනවා. ඡායාවක ප්‍රධාන කොටස් දෙකක්. මොනවාද මේ ප්‍රධාන කොටස් දෙක? එකක් අපි කියනවා ඡායාව. දෙවෙනි එක අපි කියනවා දරු උපඡායාව. ඡායාව හා උපඡායාව කියලා කියනවා. දැන් අපි පෙර කරපු පරීක්ෂණේ නැවත අපි කරලා බලමු. ඡායාව හා උපඡායාව කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වස්තුවකින් දැක ගන්න ලැබෙන ඡායාවේ හා උපඡායාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි නිර්මාණයක් කරලා බලමු. ඔබට පේනවා මෙන්න මේ මම නිර්මාණය කරලා තියෙන ඡායාව තුල තද අඳුරු ප්‍රදේශයක් තියෙනවා. අඳුරු ඡායාවක් තියෙනවා. ඒක වටා පිහිටන ලා අඳුරු පැහැ අඩු ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ තද අඳුරු ප්‍රදේශය තමයි අපි දරුවෝ හඳුන්වන්නේ ඡායාව කියලා. මේ පේන තද අඳුරු ප්‍රදේශය තමයි ඡායාව කියලා හඳුන්වන්නේ. ඒ වගේම එයා වටා පිහිටන අඳුරු භවයෙන් අඩු කලාපය අපි කියනවා මොකද්ද? උපඡායාව කියලා. ඡායාව හා උපඡායාව කියලා හඳුන්වනවා. අපි නිර්මාණය කරපු ප්‍රතිබිම්බය අපි සරල සටහනක් ඇඳුවා. ඔබ දැක්කම මෙන්න මේ වැනි තද පැහැති ප්‍රදේශයක්. මේ තද පැහැති ප්‍රදේශයක් තියෙනවා. මේක වටා ලා පැහැති කලාපයකුත් මේ විදිහට ඔබ දැක්කා. එතකොට මෙන්න මේ තද පැහැ අඩු ප්‍රදේශය තමයි අපි කියන්නේ මොකද්ද? උපඡායාව කියලා කියන්නේ. උපඡායාව. මේක ඡායාව. තද අඳුරු ප්‍රදේශයේ ඡායාව. මේ ඡායාව හා උපඡායාව අපි නිර්මාණය කිරීම පිළිබඳව අපි තවදුරටත් විමසා බැලීමක් කරනවා. එතකොට ඔබ මෙර නිරීක්ෂණය කරලා තියෙන වස්තු වල ඡායාව හා උපඡායාව අපිට ගන්න පුළුවන්. අපිට ප්‍රධානම වඩා දීප්තිමත් ඡායාවක් ලබා ගන්න. මේ ආලෝක ප්‍රභවය හා වස්තුව පිළිබඳවයි වස්තුව හා ආලෝක ප්‍රභවයේ හැසිරීම පිළිබඳව අපි තබන ස්ථානය පිළිබඳව අපිට විමසා බැලීමක් කරන්න පුළුවන්. මේ උපඡායාව වැඩි වෙනකොට ඡායාව බොඳ වෙලා යනවා. පැහැදිලි බව අඩු වෙනවා. දැන් අපිට බලන්න පුළුවන් පරීක්ෂණයක් තුලින් මෙන්න මේ ඡායාව හා උපඡායාව නිර්මාණය වෙලා වඩා හොඳ ආලෝක ප්‍රභවයක් ලබා ගන්න මේ වස්තුව හා ආලෝක ප්‍රභවය අතර තිබිය යුතු දුර පිළිබඳව අපිට පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම නැවතත් මගේ අත සහ මේ විදුලි පන්දම යොදා ගන්නවා මේ ඡායාව හා උපඡායාව පිළිබඳව. ඔබට පේනවා මේ මං විදුලි පන්දමට ළඟින් අතට ළඟින්
විදුලි පන්දම තබලා තියෙනවා. මේකදී ඔබට පේනවා විශාල ලෙස උපචායාව වැඩි වෙලා තියෙනවා. ප්‍රතිබිම්බය බොඳ වෙලා ගිහින් තියෙනවා. තද බව අඩු වෙලා තියෙනවා. මේක ඈත් කරොත් මොකද වෙන්නේ? ඔබට පේනවා විදුලි පන්දම ඈත් වෙන්න ඡායාව අඩු වෙලා උපචායාව අඩු වෙලා ඡායාව හොඳ පැහැදිලි ඡායාවක් අපිට ගැනීමේ හැකියාව තියෙනවා. එමනම් ආලෝක ප්‍රභය හා වස්තුව අතර දුර වැඩි වෙන්න ඡායාවේ පැහැදිලි බව වැඩි වෙනවා. ඡායාවේ පැහැදිලි බව වැඩි වෙනවා කියන එක අපිට මේ පරීක්ෂණයෙන් කරලා පෙන්නන්න පුළුවන්. ආලෝකය ප්‍රභවය හා වස්තුව අතර දුර වැඩි වෙනකොට උපචායාව අඩු වෙලා ඡායාව වඩා දීප්තිමත්ව දැක ගන්න ලැබෙනවා. එහෙනම් වස්තුව වඩා දුරින් ලැබුවොත් වස්තුවට වඩා දුරින් ආලෝක ප්‍රභවය ලැබුවොත් අපිට පැහැදිලි ඡායාවක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මේ පරීක්ෂණයේ නිරීක්ෂණය වෙනකොට පේනවා. ලං වෙනකොට උපචායාව වැඩි වෙලා ප්‍රතිබිම්බේ බොඳ වෙලා යනවා. මේ ඡායාව ප්‍රතිබිම්බේ දරුවෝ ඡායාව බොඳ වෙලා යනවා. එහෙනම් මේ ආකාරයට වස්තුවට ඈතින් ආලෝක ප්‍රභේය තියෙනකොට වඩා දීප්තිමත් ඡායාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක තමයි මේ පරීක්ෂණයෙන් අපිට නිරීක්ෂණය කරන්න නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වස්තුව හා ආලෝක ප්‍රභේය අතර දුර වැඩි වෙන්න ඡායාවේ දීප්තිමත් භාවය වැඩි වෙනවා. උපචායාව අඩු වෙනවා. පැහැදිලි වෙනවා. එහෙනම් මේ ඡායාව හා උපචායාව ඇති වෙන්නේ කොහොමද? ඡායාව හා උපචායාව ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඊළඟට විමසා බලන්න යන්නේ. ඒ සඳහා මම නැවතත් පරීක්ෂණයක් උදා ගන්නවා. අපි කිව්වා පාරාන්ද වස්තුවක් තුලින් මේ ආලෝක කිරණ ගමන් කරනකොට තමයි මේ ඡායා නිර්මාණය වෙන්නේ කියලා. ගමන් කරන්න බැරි වීම නිසා තමයි මේ ඡායා නිර්මාණය වෙන්නේ කියලා අපි කිව්වා. එහෙනම් අපි තව සරල පරීක්ෂණයක් කරමු. මම යොදා ගන්නවා මේ විදුලි පන්දමේ මුහුණත හරියටම කොටස් දෙකකට බෙදලා එක කොටසක් මම නිල් පැහැයෙන් වර්ණ ගන්නවලා තියෙනවා. අනිත් පැහැය රතු පැහැයෙන් වර්ණ ගන්නවලා තියෙනවා. විනිවිද පෙනෙන පොලිතින් කැබැල්ලක් අරගෙනත් අපිට මේක කරගන්න පුළුවන්. නිල් හා රතු පැහැයෙන් වර්ණ ගන්නවා. මම නැවතත් පෙර ප්‍රතිබිම්බ මේ ඡායාව නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඔබ බලන්න මෙන්න මේ පරීක්ෂණය තුළින් අපිට අපූර්ව නිගමනයකට එළවෙන්න පුළුවන්. දැන් බලන්න මම නිල් සහ රතු ඒ ප්‍රතිබිම්බය දිහා බැලුවොත් ඔබට පේනවා ප්‍රතිබිම්බයේ පහළ උපචායාව නිල් පැහැයෙන් පේන්නේ. පහළ උපචායාව අපි ලං කරොත් ගොඩක් උපචායාව නිල් පැහැයෙන් පේන්නේ. ඉහළින් තියෙන උපචායාව රතු පැහැයෙන් පේන්නේ. ඉහළින් තියෙන උපචායාව රතු පාටට අපිට දැක ගන්න ලැබෙනවා. නිල් හා රතු වර්ණ වලින්. උපචායාවේ පහළ ප්‍රදේශයේ නිල් පැහැයෙන් පේනවා. ඉහළ ප්‍රදේශයේ රතු පැහැයෙන් පේනවා. ඒ වගේම ඡායාව දැක ගන්න ලැබෙනවා. උපචායාවේ නිර්මාණය වෙනකොට ඉහළ ප්‍රදේශ රතු වර්ණයෙන් රතු පැහැයෙන් නිර්මාණය වෙලා තිනවා. පහළ ප්‍රදේශයේ නිල් පැහැයෙන් නිර්මාණය වෙලා තියෙනවා කියන එක මේ පරීක්ෂණයෙන් අපිට බලන්න පුළුවන්. එහෙනම් මේකට හේතුව මොකක්ද? එහෙනම් අපි කියනවා මෙන්න මේ ඡායාව හා උපචායාව ඇති වෙනකොට අපි දැක්කා මේ අපි නිර්මාණය කරපු මේ ඉහළ කොටස නිල් පැහැයෙන් තමයි තිබුණේ. මේක නිල් වර්ණයක් ගත්තා. පහළ කොටස රතු වර්ණයක් ගත්තා. එහෙනම් මේ නිල් හා රතු මේ ඉහළ කොටස රතු වර්ණයක් ගත්තේ දරුවෝ අපි ගත්තේ ඉහළ කොටස රතු පැහැයෙන් පෙනුනේ. පහළ කොටස නිල් පැහැයකින් පෙනුණා. එහෙනම් මම මේ ආලෝක ප්‍රභේය වර්ණවත් කරලා තමයි මේ ප්‍රතිබිම්බේ ඡායාව නිර්මාණය කරේ රතු හා නිල්. අපි කියනවා මෙන්න මේ වස්තුවක් තුලින් ඒ ආලෝක ප්‍රභේයෙන් නිකුත් වන මුළු ආලෝකයම ගමන් නොකිරීම නිසා මේ ඡායාව ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ඡායාව ඇති වෙනවා. ඒ වගේම අනිකුත් ආලෝක කිරණ ගමන් නොකිරීම නිසා අනික් ආලෝක කිරණ නිසා මෙන්න මේ උපචායාව ඇති වෙනවා. අනිකුත් ආලෝක කිරණ ගමන් මගින් මේ උපචායාව නිර්මාණය වෙනවා. එහෙනම් මේ කෙරවල් වලින් කොන් වලට තියෙන ඒ ආලෝක ප්‍රභේය කොන් වලින් නිකුත් වන කෙරවල් වලින් නිකුත් වන ආලෝක කිරණ මගින් තමයි මේ උපචායාව නිර්මාණය වෙන්නේ කියන එක තමයි මේ රතු හා නිල් වර්ණ දෙකෙන් අපිට පේන්නේ. අපි මේ තීරු දෙක මේ ආලෝක ප්‍රභේය මුහුණත රතු නිල් වර්ණ ගන්නවලා තියෙනවා. එහෙනම් මේක පැත්තක් රතු පාට වෙන්නත් අනිත් පැත්ත නිල් පාට වෙන්නත් හේතුව මේ ආලෝක ප්‍රභේයේ අවසාන මායිම් වලින් නිකුත් වන ආලෝක කිරණ මගින් තමයි මේ උපචායාව නිර්මාණය වෙන්නේ කියන එක කියනවා. අපි කියනවා අනිකුත් ආලෝක කිරණ මගින් තමයි ප්‍රධාන ආලෝක ධාරාව මගින් ඡායාව නිර්මාණය වෙන්නේ. ඒක ගමන් නොකිරීම නිසා. ඒකට අනිකුත් කිරණ ගමන් නොකිරීම නිසා අපි කියනවා උපචායාව නිර්මාණය වෙනවා කියලා. මේ පරීක්ෂණයෙන් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආකාරයට අපිට වස්තුවක් මගින් ආලෝක ප්‍රභේයක් නිසා ඇතිවන ඡායාව හා උපචායාව පිළිබඳ තව දුරටත් විමසා බැලීමක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම්
දුවේ පුතේ මෙන්න මේ සෙවණැලි අපි සෙවණැලි ඇතිවන මේ සෙවණැලි අපි විවිධ අවස්ථාවලදී විවිධ දේවල් සඳහා යොදා ගන්නවා. එකක් තමයි පැරණි කාලයේදී කාලය ගණනය කිරීමට හිරු තැටිය කියන එක නිර්මාණය කරන්න ඒ වස්තුවක සෙවණැල්ල යොදාගත්තා. භූමියේ සිටවන ලන්දන්නක සෙවණැල්ලේ දිග වෙනස් වන ආකාරයට අනුව කාලය ගණනය කිරීමක් කරගත්තා. මේක අපි හඳුන්වන්නේ හිරු තැටිය කියලා. ඒ වගේම මෑත කාලේ අපි විනෝදාස්වාදයේ සඳහා මානසික සංසුෂ්ටිය සඳහා ඔබ වුණත් මේක කරනවා. අපි මේ අතේ යොදාගෙන විවිධ සෙවණැලි නිර්මාණ කරන්න පුළුවන්. අපිට විවිධ නිර්මාණයන් කරන්න පුළුවන්කම තියෙනවා සෙවණැලි මගින්. ඒකට අතේ නිර්මාණය කරන්න පුළුවන් සෙවණැලි යොදාගෙන අපි විනෝදාස්වාදයේ ලබාගත් අවස්ථා අපිට කතා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරය අපිට විවිධ සෙවණැලි නිර්මාණය කරන්න පුළුවන් අපූර්ව සෙවණැලි රටාවන් අපිට නිරූපණය කරන්න පුළුවන්කම අවස්ථා තියෙනවා. මේ ආකාරයට විවිධ නිරූපණයන් මේ අතේ යොදාගෙන අපිට සෙවණැලි හදාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේවා අපි යොදාගෙන විවිධ නිර්මාණයන් කරනවා. මේ සෙවණැලි භාවිතයෙන් අපිට කරන්න පුළුවන් විවිධ නිර්මාණයන් තියෙනවා. මේක විනෝදාස්වාදයේ සඳහා සිදු කරන්න පුළුවන්. ඒ වගේම දැන් මෑත කාලේ අපි ගත්තොත් සමාජය තුල සෙවණැලි යොදාගෙන විවිධ සෙවණැලි ප්‍රසංග මානසික සංසුෂ්ටිය සඳහා සෙවණැලි ප්‍රසංග නිර්මාණය වන අවස්ථා අපිට දැක ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ওই බටහිර සමාජය තුල ලෝකයේ තුල මේවා විවිධ ආකාරයේ විශාල පරිමාණයේ නිෂ්පාදනය වන අවස්ථා දැක ගන්න ලැබෙනවා. මෑත භාගයේ නෙවෙයි මේ කොවිඩ් වසංගතයට පෙර කාලය තුල අපිට මේවා දැක ගන්න හැකියාව තිබුණා. එහෙනම් මේ ආකාරයට සෙවණැලි යොදාගෙන අපි විවිධ දේවල් සිදු කරනවා කියන එක පිළිබඳව ඔබ තවදුරටත් තොරතුරු සොයා බැලීමක් කරන්න. ඊළඟ අවස්ථාව විදිහට මම ගන්නවා මේ සෙවණැලි පිළිබඳව අපි කතා කරන මේ ඔබ අහලා තියෙන මේ මෑත කාලෙත් අපි කතා කරා සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇති වෙනවා කියන එක. ඒක අපි තාම සරල මට්ටමින් කතා කරමු. උට වෙනත් වසරකදී මේක පිළිබඳව දීර්ඝව කතා කරනවා. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳවත් මේ සෙවණැලි පිළිබඳව අපිට සාකච්ඡා කරනකොට අපි කතා කරනවා. පළවෙනි එක තමයි ඔබ මේ මෑත කාලයේ මේ පසුගිය පොසොන් පොය දවසේ ඔබ චන්ද්‍රග්‍රහණයක් පිළිබඳව කතා කරා. සමහරවිට නරඹන්නත් ඇති මේ චන්ද්‍රග්‍රහණය පිළිබඳව. චන්ද්‍රග්‍රහණයකදී සිදුවන්නේ මේ සූර්යග්‍රහණයකදී චන්ද්‍රග්‍රහණයකදී වෙන්නේ සූර්යයා, පෘථුවිය හා චන්ද්‍රයා කියන මේ වස්තු තුන ඒක රේඛියව පිහිටනවා. ඒක රේඛියව පිහිටීම නිසා සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇති වෙනවා. පළවෙනි එක අපි ගත්තොත් චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රග්‍රහණයක් අපි ගත්තොත් චන්ද්‍රග්‍රහණයක් ගත්තොත් දරු සූර්යයා තියෙනවා, ඊළාට පෘථුවිය තියෙනවා. මේ පෘථුවියේ සෙවණැල්ල තුලින් මේ සූර්යාගෙන් නිකුත් වන ආලෝක කිරණ නිසා ඇතිවන පෘථුවියේ සෙවණැල්ල තුලින් මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ඡායාව අපි මේ පැත්තේ කතා කරනවා. මෙන්න මේ සෙවණැල්ල තුලින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා තමයි දරුවෝ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ. මේ තියෙන සූර්යයා, මේ පෘථුවිය, මේ චන්ද්‍රයා, මේ ආකාරයෙන් චන්ද්‍රයාගේ විවිධ පිහිටීම් මට ගන්න පුළුවන්. ඒත් මේක ඡායාව. ඒක පූර්ව චන්ද්‍රග්‍රහණයක් මෙතනදී ඇති වෙනවා. මේවා අපි කියනවා අර්ධ චන්ද්‍රග්‍රහණ, උපඡායා චන්ද්‍රග්‍රහණ ඇති වෙන්න පුළුවන්. උපඡායා චන්ද්‍රග්‍රහණයක් තමයි මේ පොසොන් පොයේ දවසේ තිබුණේ. එහෙනම් මේ 15ක පොයේ දවසක මේ විදිහට චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබ මේ පසු එළමෙන වසරකදී තවදුරටත් අධ්‍යයනය කරනවා. අවශ්‍ය නම් තොරතුරු සොයා බැලීමක් කරන්න. දෙවෙනි එක සූර්යග්‍රහණයක් අපි ගත්තොත් සූර්යග්‍රහණයකදී අපි කරන සූර්යයා, චන්ද්‍රයා හා පෘථුවිය. සූර්යයා හා චන්ද්‍රයා හා පෘථුවිය මේ ආකාරයට පිළිගන්නවා. සූර්යයා, චන්ද්‍රයා, පෘථුවිය. චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථුවිය මතට වැටීම නිසා තමයි දරුවෝ මෙන්න මේ ආකාරයට චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථුවිය මතට වැටීම නිසා තමයි චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ. චන්ද්‍රයා පෘථුවියට වඩා කුඩා වස්තුවක්. ඒ නිසා සම්පූර්ණයෙන්ම පෘථුවිය එක අවස්ථාවකදී පෘථුවියේ පෘෂ්ඨය වසන්න බැරි නිසා සමහර ප්‍රදේශවලට පූර්ව සූර්යග්‍රහණ හා අර්ධ සූර්යග්‍රහණ ඇති වෙනවා. එකවර මුළු පෘථුවියටම සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ නැහැ. පූර්ණ සූර්යග්‍රහණයක් හේතුව චන්ද්‍රයාගේ සෙවණැල්ල ඉතා කුඩා නිසා. එහෙනම් මේක ඇති වෙන්නේ අපි කියන අමාවක දවසකට. අපිට සූර්යයා නොපෙනෙන මේ චන්ද්‍රයා නොපෙනෙන දවසක තමයි අමාවක දවසක තමයි සූර්යග්‍රහණ ඇති වෙන්නේ. සූර්යග්‍රහණ පිළිබඳවත් ඔබ තොරතුරු සොයා බැලීමක් සිදු කරන්න. මේ ආකාරයට සෙවණැලි පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මේ පාඩමේ දෙවෙනි කොටස විදියට
මෙන්න මේ ආලෝක පරාවර්තනය කියන සංසිද්ධිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනවා. ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනය. මොකද්ද දුවේ පුතේ ආලෝක පරාවර්තනය කියලා කියන්නේ? පුෂ්ඨයක් මතට ආලෝක කිරණ පතිත වෙලා ඒ ආපු පරිසරය තුලටම හැරිලා ගමන් කරනවා නම් අපි කියන මාධ්‍ය. ඒ මාධ්‍ය තුලටම හැරී ගමන් කරනවා නම් මේ සිද්ධිය අපි කියන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය කියලා. ඒතකොට ඔබ දැකලා තියෙනවා ඔබ මූණ බලන්න ගන්න කණ්ණාඩියට හිරු එළිය වැටෙන්න සැලැස්සුවොත් ඒ සූර්ය කිරණ ප්‍රධාන ආලෝක කදම්බයක් විදියට හැරී යනවා ආපු පරිසරය තුලටම. ඔබ දැකලා තියෙනවා. මේ සිද්ධිය අපි කියන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය කියලා අපි හඳුන්වනවා. අපිට සරල විදියට බලන්න පුළුවන්. මංගාව මේ තල දර්පණයක කොටසක් තියෙනවා. මේකට මේ විදියට ආලෝක කිරණ පතිත කළොත් ඔබට බලන්න පුළුවන් හැරී යන ආකාරය. මේ හැරී ගමන් කරනවා ඔබට බලන්න පුළුවන්. නම් මේ සිද්ධිය අපි කියන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය වන ආලෝක ලපයක් නිර්මාණය වෙලා තිනවා. ආලෝක කිරණ කදම්බයක් හැරී යනවා අපු මාධ්‍ය තුලටම. මේක අපි කියන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය කියලා මේ සිද්ධිය අපි හඳුන්වනවා. මේ වුණ තරම් ඔබ මේවා නිරීක්ෂණය කරලා තියෙනවා. එහෙනම් සූර්ය කිරණ අපි ආලෝක මේ මුණ බලන කණ්ණාඩියට අපි කියන්නේ තල දර්පණයක් කියලා දරුවෝ. මේ පරාවර්තනය සිදුවන පුෂ්ඨයක් තියෙනවා. අනිත් පැත්ත රසදිය හෝ තීන්ස් කවරලා ආලෝක කිරණ ගමන් නොකරන විදිහට තියෙනවා. මේ ආලෝක කිරණයක් ඇවිල්ලා මේකට පතිත වෙනවා. මේ කිරණේ මේ විදිහට හැරී ගමන් කරනවා. මේ සිද්ධිය අපි කියන්නේ මොකද්ද? ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනය සිදු කරගන්න අපි යොදා ගන්නවා දර්පණ. අපි යොදා ගන්න මොනවද දරුවෝ? දර්පණ යොදා ගන්නවා ආලෝක පරාවර්තනයේ අපිට ප්‍රයෝජනවත් කාර්යය සඳහා යොදව ගන්න අපි නිර්මාණය කරගෙන තියෙනවා දර්පණ. එතකොට මේ සුමට කුෂ්ඨයක් උපදැමීම මගින් උපදැමීමෙන් සුමට කිරීම මගින් වඩා හොඳ දර්පණයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ඔබේ ගෙදර තියෙන මුණ බලන කණ්ණාඩිය අපි හඳුන්වන්නේ තල දර්පණයක් කියලා. එතකොට දර්පණ කියලා කියන්නේ ආලෝක පරාවර්තනයේ ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදාගන්නේව දර්පණ. දර්පණ තියෙනවා ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක්. එකක් අපි කියනවා තල දර්පණ. තල දර්පණ. අනිත් එක අපි කියන්නේ වක්‍ර දර්පණ. වක්‍ර දර්පණ. ඒතකොට තල දර්පණයක අපි කියනවා අපිට මම මේ පෙන්වන තල දර්පණයක් අපි ගත්තාම මේකේ එක පුෂ්ඨයක් උපදමලා තියෙනවා. අනිත් පුෂ්ඨේ මේ විදිහට බාධකයක් පොදලා තියෙනවා. ආලෝකයේ ගමන් නොකරන විදිහ. මේක තලයක්. මේක අපි කියනවා තල දර්පණයක් කියලා. වක්‍ර දර්පණ අපි කියනවා වක්‍ර පුෂ්ඨයක් උපදැමීමෙන් තමයි මේ වක්‍ර දර්පණ සාදාගන්නේ. වක්‍ර දර්පණ තියෙනවා දරුවෝ වර්ග දෙකක්. එකක් අපි කියනවා උත්තල දර්පණයක් කියලා. උත්තල. අනිත් දර්පණ අපි කියනවා අවතල දර්පණ කියලා. අවතල දර්පණ, උත්තල දර්පණ හා අවතල දර්පණ. එතකොට මේ විදිහට මෙන්න මේ ආකාරයට පිටතට වක්‍ර වී ගිය පුෂ්ඨයක් උපදමලා ආලෝක පරාවර්තනය සිදු කර ගන්න ඕන දරුවෝ මෙයා තමයි උත්තල දර්පණය කියලා කියන්නේ. ඇතුළට වක්‍ර වී ගිය පුෂ්ඨයක් උපදමලා ආලෝක පරාවර්තනය සිදු කර ගන්න ඕන. මෙන්න මේක අපි කියන මොකද්ද? අවතල දර්පණයක් කියලා අපි හඳුන්වනවා. ඔබට මට පෙන්වන්නත් පුළුවන්කම තිබෙනවා. දැන් මේ තියෙන්නේ අපි ගත්තාම උත්තල දර්පණයක්. මේ පුෂ්ඨය පිටතට වක්‍ර වී ගිය පුෂ්ඨය උපදමලා ආලෝක පරාවර්තනය සිදු කරගන්න සකස් කරගෙන තියෙනවා. එතකොට මේ තියෙන අවතල දර්පණයක් ඇතුළට වක්‍ර වී ගිය පුෂ්ඨය උපදමලා ආලෝක පරාවර්තනය සිදු කරගන්න හදාගෙන තියෙනවා. මේ අනිත් පැත්ත බාධකයක් හදලා තියෙනවා. මේක අපි හඳුන්වන්නේ අවතල දර්පණයක්. තාම කුඩා මට්ටමින් තමයි මේ වක්‍ර වීම සිදු වෙලා තියෙනවා. පළවෙනියට අපි තල දර්පණයක් ඉදිරියේ ආලෝක පරාවර්තනය වන සිදුවන ආකාරය ගැන කතා කරලා දෙවෙනියට මේ අවතල හා උත්තල දර්පණ ඉදිරියේ ආලෝක කිරණ හැසිරෙන ආකාරය පිළිබඳ සරල අවබෝධයක් ලබා ගමු. දැන් තල දර්පණයක් ඉදිරියේ දරුවෝ අපි වස්තුවක් තිබ්බොත් අපි හිතමු ඉටිපන්නමක් වගේ එකක් වස්තුවක් තිබ්බොත් ඔබ දැකලා තියෙනවා මේ පරාවර්තනයේ ප්‍රතිඵලයක් විදිහට මේ තල දර්පණයේ තුල මේ ඉටිපන්නමේ රූපයක් දැක ගන්න ලැබෙනවා. මේ රූපය අපි හඳුන්වන්නේ මොකද්ද? මෙයා වස්තුව ප්‍රතිබිම්බය කියලා හඳුන්වන්නේ. මොකක්ද හඳුන්වන්නේ? ප්‍රතිබිම්බ. මේ දර්පණයේ තුල මේ තියෙනවා දැක ගන්න ලැබෙන ප්‍රතිබිම්බ. ප්‍රතිබිම්බ. එහෙනම් මේ තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ ඔබට කුමක්ද කියවන්න පුළුවන්? ඔබ තල දර්පණයක් මුණ බැලීම සඳහා යොදා ගන්නවා. ඒක තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපිට තියෙන පෙර දැනුමක් යොදාගෙන
අපිට තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ කතා කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආලෝක පරාවර්තනය නිසා අපි තල දර්පණයක් ඉදිරියේ හිටගත්තොත් අපේ රූපයක් ඇතුලේ දැක ගන්න ලැබෙනවා. ඒකට ඒක අපි හඳුන්වන්නේ ප්‍රතිබිම්බය කියලා. ඒත් මේ ප්‍රතිබිම්බය අපි කියනවා අපිට බාහිර අපි කතා කරනවා මේ දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳව. ඒ ප්‍රතිබිම්බේ ප්‍රමාණය පිළිබඳව බලන වස්තුව වගේ කොයි වගේ විශාලද කුඩාද කියලා බලනවා. ඊළඟට මේ ප්‍රතිබිම්බේ උඩු කුරුව තියනවද යටි කුරුව තියනවද කියලා බලනවා. අපි කියන උඩු කුරුවද යටි කුරුවද කියලා. තුන්වෙනියට අපි බලනවා මේ ප්‍රතිබිම්බය අපි ගත්තොත් තිරයකට ගන්න පුළුවන්. අපි බාහිරින් සුදු රෙද්දක් වගේ එකක් එහෙම නැත්නම් කඩදාසියක් වගේ එකක් ඇල්ලුවොත් ඒකට වැටෙනවද කියලා බලනවා. තිරයකට ගන්න පුළුවන් නම් දරුවෝ අපි ප්‍රතිබිම්බය හඳුන්වනවා තාත්වික ප්‍රතිබිම්බයක් කියලා. තාත්වික. තිරයකට ගන්න බැරි නම් අපි කියන අය ප්‍රතිබිම්බයට අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා. අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා හඳුන්වනවා. තිරයකට ගන්න බැරි නම්. දැන් අපිට මේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳව මේ විදිහට විමසා බැලීමක් කරන්න පුළුවන්. ඒ වගේම දරුවෝ ඔබ මෙන්න මේ කියන කරුණත් ඔබ දැනගෙන ඉන්න ඕන. අපි දැන් මේ තල දර්පණයේ ඉදිරියේ යම් දුරකින් මේ වස්තුව තියලා තියෙනවා. ඉටිපන්දම. මෙන්න මේ ඉටිපන්දමේ ඉඳලා දර්පණයට තියෙන දුරක්. ඕනෑම දර්පණයකට වස්තුවක ඉඳලා තියෙන දුරට අපි කියන්නේ වස්තු දුර කියලා හඳුන්වන්නේ. මේක හඳුන්වන්නේ මොකක්ද? වස්තු දුර. වස්තු දුර. අපි හිතමු දරුවෝ මේ හැදෙන ප්‍රතිබිම්බය මේ තල දර්පණය ඇතුලේ දර්පණයට යම් දුරකින් සෑදෙනවා. අපි හිතමු මෙතන හැදෙනවා කියලා. එතකොට මෙන්න මේ ප්‍රතිබිම්බයේ ඉඳලා තල දර්පණයට තියෙන දුර අපි කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. ප්‍රතිබිම්බ දුර. එතකොට ඕනෑම දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවොත් ඒ වස්තුවේ සිට දර්පණයට තියෙන දුර අපි හඳුන්වන්නේ වස්තු දුර කියලා. ඒ වගේම සෑදෙන ප්‍රතිබිම්බයට දර්පණයේ ඉඳලා තියෙන දුර අපි හඳුන්වනවා ප්‍රතිබිම්බ දුර කියලා. එහෙනම් අපි බලනවා මේ ප්‍රතිබිම්බ වල ලක්ෂණ වලදී මේ වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර මොන වගේද කියන එක. එහෙනම් අපි දන්න අපි දැකලා තියෙන නිරීක්ෂණات යොදාගෙන තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ පිළිබඳව අපි විමසා බැලීමක් සිදු කරමු. එතකොට ඔබ දැකලා තියෙන මේ ප්‍රතිබිම්බයේ ප්‍රධාන වශයෙන්ම උඩු කුරුයි. අපි අපේ ප්‍රමාණයම ප්‍රතිබිම්බයක් ලැබෙන අපි කියන වස්තුවට සමාන ප්‍රතිබිම්බයක්. වස්තුවට සමානයි. වස්තුවට සමානයි. ඊළඟට අපි දන්නවා මේ ප්‍රතිබිම්බය ගත්තාම තිරයකට ගන්න බෑ. ඒ නිසා අපි කියනවා අතාත්විකයි කියලා. අතාත්විකයි. මේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ අපි ගත්තොත් දර්පණයේ සිට වස්තුවට තියෙන දුරට සමාන වෙනවා. ඒ කියන්නේ වස්තු දුරට සමාන වෙනවා ප්‍රතිබිම්බ දුර. වස්තු දුරට සමාන වෙනවා ප්‍රතිබිම්බ දුර. එහෙනම් ප්‍රතිබිම්බ දුර සමානයි වස්තු දුර. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමාන වෙනවා. ඊළඟට වැදගත් මේක තමයි ඔබ දැකලා තියෙනවා මේ තල දර්පණයේ ඉදිරියේ අපි සිටගෙන අපේ වම් පස හා දකුණු පස දිහා බැලුවොත් ප්‍රතිබිම්බයේ වම් පස හා දකුණු පස මාරු වෙලා පේනවා. ඔබේ කන වම් කන බැලුවොත් ප්‍රතිබිම්බේ පෙන්වන්නේ දකුණු කන. මෙන්න මේ සිද්ධිය අපි කියනවා තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල එක ලක්ෂණයක්. මේ සිද්ධිය අපි හඳුන්වන්නේ පාර්ශික අපවර්තනය කියලා හඳුන්වනවා. මේ සිද්ධිය අපි හඳුන්වන්නේ මොකද්ද? පාර්ශික අපවර්තනය කියලා හඳුන්වනවා. එහෙනම් තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල පස්වෙනි ලක්ෂණය විදිහට අපි ගන්නවා පාර්ශික අපවර්තනයට ලක් වෙනවා. පාර්ශික අපවර්තනයට ලක් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ලක්ෂණ පහක් අපිට කතා කරන්න පුළුවන්. උඩු කුරුයි ප්‍රමාණයෙන් වස්තුවට සමානයි. තිරයකට ගන්න බෑ අතාත්විකයි. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමානයි. පාර්ශික අපවර්තනයට ලක්වීම සිදු වෙනවා. පාර්ශික අපවර්තනයට ලක්වීම සිදු වෙනවා. මේ ආකාරයට අපිට තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ කතා කරන්න පුළුවන්. දැන් මෙන්න මේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ අපි කතා කරනකොට අපේ දිනදා ජීවිතයේ විවිධ කාර්යයන් වලදී තල දර්පණ වල ප්‍රතිබිම්බ අපිට ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදා ගන්නවා. ඒ වගේම අපිට තල දර්පණයක් තුලින් ප්‍රතිබිම්බ කීපයක් නිර්මාණය කරගන්න. අපි මේ දර්පණ දෙකක් අපි යොදාගෙන විවිධ ආනතවයේ දර්පණ දෙක තැබීමෙන් ආනතවයේ දර්පණ දෙක තැබීමෙන් අපිට ප්‍රතිබිම්බ රාශියක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි කියන බහු ප්‍රතිබිම්බ සාදා ගන්න පුළුවන්. අපේ දිනදා ජීවිතෙත් අපි මේ බහු ප්‍රතිබිම්බ විවිධ අවස්ථාවලදී අපි යොදා ගන්නවා. හැබැයි දරුවෝ මෙන්න මේ තල දර්පණ දෙක තබන කෝණය අනුව සෑදෙන ප්‍රතිබිම්බ ප්‍රමාණය
වෙනස් වෙනවා. තබන කෝණය අනුව සෑදෙන ප්‍රතිබිම්බ ප්‍රමාණය වෙනස් වෙනවා. අපිට මේක බලන්න පුළුවන්. එතකොට අපි මේ කෝණය අතර අගය අපි ගත්තොත් පළවෙනියට අපි ගන්නවා මේ කෝණ දෙක අතර අංශක 90ක් අපිට තියන්න පුළුවන්. අංශක 90ක්. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් අංශක 60ක් තියන්න පුළුවන්. තුන්වෙනි එක අපි ගන්නවා අංශක 45ක් තියන්න පුළුවන්. හතරවෙනි එක අපි ගන්නවා අංශක 30ක් තියන්න පුළුවන් කියලා. ඒතකොට මේ අවස්ථාවවලදී සෑදෙන ප්‍රතිබිම්බ ගාන පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්. අංශක 90ක් මේ දර්පණ අතර තිබුණොත් දරුවෝ ප්‍රතිබිම්බ 3ක් සෑදෙනවා. අංශක 60ක් තිබුණොත් 5ක් සෑදෙනවා. අංශක 45ක් තිබුණොත් 7ක් සෑදෙනවා. 30ක් වුණොත් ප්‍රතිබිම්බ 11ක් දැක ගන්න ලැබෙනවා. එතකොට මේ ආකාරයට ඔබට පේනවා කෝණේ අඩු වෙන්න මොකද වෙන්නේ? සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි වෙනවා. බහු ප්‍රතිබිම්බ විශාල ප්‍රමාණයක් සෑදෙනවා. මේක සමාන්තරව තිබ්බොත් ඔබ තියලා බලන්න දර්පණ දෙකක් අරගෙන විශාල ප්‍රතිබිම්බ ප්‍රමාණයක් සෑදෙන අපිට ගණනය කරන්න බැරුව අනන්තයක් සෑදෙනවා සමාන්තරව තිබ්බොත්. එහෙනම් මේක අපේ දිනදා ජීවිතයේ අපි සමහර අවස්ථාවලදී අපි භාවිතා කරන අවස්ථාත් ඇති. අපි දැකලා තියෙන විවිධ අවස්ථාවලදී මේ බහු ප්‍රතිබිම්බ නිර්මාණය කරගන්නවා. එහෙනම් මේ ආකාරයට සාධන කෝණයේ දර්පණ දෙක අතර කෝණය අනුව සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව තීරණය වෙනවා. ඊළඟට අපි බලනවා දරුවෝ මෙන්න මේ බහු ප්‍රතිබිම්බ අපි යොදා ගන්න අවස්ථා දෙකක්. මේ තල දර්පණ වලින් අපි එකක් මේ බහු ප්‍රතිබිම්බ සාධන අපි එක උපකරණයක් හදනවා. මේක අපි හඳුන්වන්නේ මේ බහු ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න අපිට පුළුවන් මේ උපකරණය අපි හඳුන්වන්නේ මොකද්ද? දර්පණ තුනක්, තල දර්පණ තුනක්, තීරු තුනක් මේ විදිහට රඳවලා මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් උපකරණයක් හදගන්න. අපි මෙයා හඳුන්වන්නේ බහුරූපේක්ෂය කියලා. බහුරූපේක්ෂය කියලා හඳුන්වනවා. ඒතර බහුරූපේක්ෂය යොදාගෙන අපිට පුළුවන්කම තිබෙනවා මේ දර්පණ තුන එකට තියලා කළු කඩදාසියෙන් වහගෙන මේක ඇතුලේ එක පැත්තක් අපි පාරභාෂක කඩදාසියකින් වහනවා. අනිත් පැත්තෙන් අපිට මල් පෙත්තක් බබළු වැටයක් වගේ එකක් දාලා බැලුවොත් මේකේ විශාල ප්‍රතිබිම්බ සංඛ්‍යාවක් රටා දැක ගන්න ලැබෙනවා. මේක මේ තිබෙන්නේ අප විසින් සාධන ලද බහුරූපේක්ෂයක්. මේ බහුරූපේක්ෂයේදී අපි කිව්වා මේ තල දර්පණ තුනක් එකිනෙකට ආලෝක ත්‍රිකෝණාකාරයෙන් පිටන ආකාරයට තබලා මේ බහුරූපේක්ෂය නිර්මාණය කරලා තියෙනවා. කළු කඩදාසි වලින් වහලා තියෙනවා. මේ භාවිතා කරලා අපිට පුළුවන් ප්‍රතිබිම්බ විශාල ප්‍රමාණයක් වස්තුවක නිර්මාණය කරගන්න. මේක ඇතුළට දාන වස්තුවේ විවිධ ප්‍රතිබිම්බ රටා විචිත්‍රවත් රටා දැක ගන්න ලැබෙනවා. මේ බහුරූපේක්ෂයකින් නිර්මාණය වන ප්‍රතිබිම්බ වල රටා කියනවා ගෙබිම අතුරන යොදා ගන්න ටයිල් වල කර්ණ රටා විදිහට ඒ රටාවන් විදිහට දැනට භාවිතයටත් ගෙන තිබෙනවා. මේ ආකාරයට අපිට බහුරූපේක්ෂය ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා දුවේ පුතේ මෙන්න මේ තල දර්පණ යොදාගෙන සාදා ගන්න උපකරණයක් පරීක්ෂය කියන උපකරණය. මේ උපකරණය අපි හඳුන්වන්නේ පරීක්ෂය කියලා. මේක නාවිකයින් ගමනාගමනයේදී පැරණි කාලේ නෞකාව පතුලේ යට සිට සාගරයේ මත සිදුවන දෑ නිරීක්ෂණය කිරීම සඳහා යොදාගත් උපකරණයක් පරීක්ෂය කියලා කියනවා. මේකේ තල දර්පණ දෙකක් ආනතෝ තැබීමෙන් මේ කියන කාර්යය කරගන්න සකස් කරගෙන තිබෙනවා. මෙවැනි උපාංගයක් අපි කියනවා. තල දර්පණ දෙක එකිනෙකට ආනතෝ තබලා තියෙනවා. මෙතන අංශක 45ක ආනතයකින් මෙතනත් අංශක 45ක ආනතයකින් තල දර්පණ දෙක තබලා තියෙනවා. ඒතර මේ තල දර්පණ වලට පත්වන ආලෝක කිරණ වස්තුවක ඉඳලා එන ආලෝක කිරණ පරාවර්තනය වීමෙන් මේ ආකාරයට එන ආලෝක කිරණේ මේ ආකාරයට පරාවර්තනය වෙලා මේ එතනින් ඇස තබාගෙන ඉන්න පුද්ගලයෙකුට නිරීක්ෂණය කරගන්න පුළුවන් මේ සාගරයේ මත තිබෙන වස්තු වල ප්‍රතිබිම්බ බලා ගැනීම හැකියාව තියෙනවා. මේ ආකාර උපකරණයක් පැරණි කාලේ යොදාගත්ත අපි මේක හඳුන්වන්නේ පරීක්ෂය කියලා. මේ ආකාරයට තල දර්පණ වලින් අපි භාවිතයට ගැනීම සඳහා යොදා ගන්න උපකරණයක් විදිහට පරීක්ෂය හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් දරුවෝ අපි කතා කරා තල දර්පණ පිළිබඳව. එන තල දර්පණ වල භාවිතයන් පිළිබඳව අපි විමසා බැලීමක් කරමු. අපි මේ පාඩම මුලදී කිව්වා තල දර්පණයක් අපේ ගෙදර අපි පාවිච්චි කරනවා මූණ බැලීමේ කණ්ණාඩිය විදියට. මේක රූපලාවන්‍ය කටයුතු සඳහා විවිධ අවස්ථාවලදී යොදා ගන්නවා. අන්නවා ඔබ කොණ්ඩේ කපන්න යනකොට ඒකට ඊළඟට වෙනත් රූපලාවන්‍ය කටයුතු සිදු කරනකොට මේ තල දර්පණය භාවිතා කරනවා.
මේ තල දර්පණ යොදාගෙන අපි කියනවා මේ බහුරූපේක්ෂය පරීක්ෂය සෑදීම සඳහා තල දර්පණ භාවිතයට ගන්නවා. ඊට අමතරව අපි සඳහන් කරා සරණාභරණ අලෙවිසැල් වල ඊළඟට පළතුරු අලෙවිසැල් වල ඒ විශාල ප්‍රතිබිම්බ ප්‍රමාණයක් නිර්මාණය කරලා විචිත්‍රත්වය ඇති කිරීම සඳහා තල දර්පණ භාවිතයට ගන්නවා. තල දර්පණ භාවිතයට ගන්නවා. ඔබ පාවිච්චි කරන අන්වීක්ෂයේදී ඒ කදාව ආලෝකමත් කරන්න ආලෝක පරාවර්තකයේ විදිහට සමහර ඒ වගේ පාවිච්චි කරනවා තල දර්පණ. ඊළඟට දරුවෝ වාහනයක රියදුරාට ඉහළින් තියෙනවා රියදුරාට පිටිපස්සට බලන සවි කරපු දර්පණයක්. මේ දර්පණය විදිහටත් යොදාගන්නේ තල දර්පණයක්. බස් එක ඒ වාහනේ ඇතුලේ දර්ශන ලබා ගැනීම සඳහා ප්‍රතිබිම්බ ඒ වස්තු වල ප්‍රතිබිම්බ බලා ගැනීම සඳහා දර්පණයක් භාවිතා කරනවා. මේ දර්පණය අපි කියනවා තල දර්පණ කියලා. තල දර්පණ භාවිතයට ගන්නවා. ඊට අමතරව ඔබ දන්නවා අපි පාවිච්චි කරන පරාවර්තන දුරේක්ෂ. විශාල ප්‍රතිබිම්බ ප්‍රමාණයක් ඈත තියෙන වස්තු නිරීක්ෂණය කිරීම සඳහා අපි මේ දුරේක්ෂ භාවිතා කරන මේවා කඳු මුදුන් වල අභ්‍යවකාශයේ තඳවල තිබෙනවා. මේ වගේ ආලෝක පරාවර්තන පෘෂ්ඨයේ විදිහට දරුවෝ යොදාගන්නේ මොකද්ද? තල දර්පණ බොහෝ පරාවර්තන දුරේක්ෂ වල ආලෝක පරාවර්තන පෘෂ්ඨයේ විදිහට භාවිතයට ගන්න. එහෙනම් මේ විදිහට ඔබට තල දර්පණ වල භාවිතයන් පිළිබඳව සොයා බැලීමක් කරගන්න පුළුවන් මේ භාවිතයන් මොනවද කියන එක ගැන. එහෙමනම් දරුවෝ අපි තල දර්පණ පිළිබඳ සම්පූර්ණ සාකච්ඡාව මෙහෙवला තියෙනවා. ඊළඟට අපි බලමු මෙන්න අපි පෙර සඳහන් කරපු වක්‍ර දර්පණ වල භාවිතයන් පිළිබඳව. වක්‍ර දර්පණ පිළිබඳව විමසා බැලීමක් කරමු. මේකේ පළවෙනියට මම ගන්නේ අවතල දර්පණ. අවතල දර්පණ. අවතල දර්පණයකදී අපි කිව්වා ආලෝක පරාවර්තන පෘෂ්ඨය ඇතුළට වක්‍ර වේගීය දර්පණ තමයි අපි අවතල දර්පණ විදියට හැඳින්වුවේ. ආලෝක පරාවර්තන පෘෂ්ඨය ඇතුළට වක්‍ර වේගීය දර්පණ අපි අවතල දර්පණයක් මේ ආකාරයට සංකේතවත් කරනවා. මේ අවතල දර්පණයකට අපි සමාන්තර වෙන ආලෝක කදම්බයක් වැටෙන්න සැලැස්සුවොත් අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් වැටෙන්න සැලැස්සුවොත් කුමක්ද සිදු වෙන්නේ කියන එක පිළිබඳව අපි විමසා බැලීමක් කරමු. මේ ආකාරයට අපිට සමාන්තර ආලෝක කදම්බයක් වැටෙන්න සලස්වන්න පුළුවන්. මෙන්න මේ ආලෝක කදම්බය දර්පණයේ ඉදිරියේ එක ස්ථානයකදී එකතු වන විදිහට මේ ආකාරයට දර්පණයේ ඉදිරියේ එක ස්ථානයකදී එකතු වන ආකාරයට පරාවර්තනය වෙලා යනවා. එකතු වන ආකාරයට හමු වන ආකාරයට පරාවර්තනය වෙලා යනවා. මෙන්න මේ අවතල දර්පණයකට පැමිණෙන සමාන්තර ආලෝක කිරණ දර්පණයේ ඉදිරියේ එක ස්ථානයකට එකතු වෙන ආකාරයක් එකතු වීම සිදු වෙන එක අපි කියනවා ආලෝකයේ අභිසරණය වීම කියලා. ආලෝකයේ අභිසරණය වීම. එහෙනම් මේ නිසා අපි කියනවා මේ අවතල දර්පණ අපිට පුළුවන් ආලෝකයේ අභිසරණය කිරීම සඳහා යොදා ගන්න අපි අවතල දර්පණ හඳුන්වනවා අභිසාරී දර්පණ කියලා. ආලෝක මේ සමාන්තර ආලෝක කිරණ දර්පණයේ ඉදිරියේ එක තැනකට එක්රැස් වීම ආලෝකයේ අභිසරණය වීම කියලා අපි හඳුන්වනවා. ඒ අභිසරණය කිරීම සඳහා අපිට අවතල දර්පණ යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි අවතල දර්පණ අභිසාරී දර්පණ කියලා හඳුන්වනවා. අභිසාරී දර්පණ. අපි ඊළඟට බලනවා මෙන්න මේ අවතල දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවොත් පෙර අපි සාකච්ඡා කරපු තල දර්පණයක වගේම ප්‍රතිබිම්බ නිර්මාණය වෙනවා. අවතල දර්පණයක් ඉදිරියේ වස්තුව ලැබුවොත් පෙර අපි සඳහන් කර ආකාරයටම ප්‍රතිබිම්බ නිර්මාණය වෙනවා අපිට බලන්න පුළුවන්. හැබැයි දරුවෝ අවතල දර්පණයේ ඉදිරියේ වස්තුව තබන ස්ථානය අනුව ඒ කියන්නේ දර්පණයත් වස්තුවත් අතර තියෙන දුර අනුව සෑදෙන ප්‍රතිබිම්බයේ ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. ඒ අපේ ස්ථාන හතරක් තෝරගෙන ඒ ස්ථාන හතරේ සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ විමසා බැලීමක් ඔබේ සීමාවේදී ඔබේ විෂය මාලාවේදී අපි සිදු කරනවා. අපි බලමු මම මේ විදිහට සංකේතවත් කරන අවතල දර්පණය. මෙහිම ස්ථාන හතරක් තෝර ගන්නවා. 1 2 3 4. මම මේවා ලකුණු කරන්නම්. A B C D කියලා සඳහන් කරලා මේ ස්ථාන හතරේ අපි වස්තුව තබලා සෑදෙන ප්‍රතිබිම්බය පිළිබඳ පෙර ප්‍රතිබිම්බ වල ලක්ෂණ පිළිබඳ අපි සාකච්ඡාවක් කරා. ඒ ආකාරයට අපි විමසා බැලීමක් කරනවා. පළවෙනියට අපි මෙන්න මේ A කියන ස්ථානයේ වස්තුව ලැබුවොත් A කියන ස්ථානයේ අපි වස්තුවක් ලැබුවොත් අපිට දැක ගන්න ලැබෙනවා දුවේ පුතේ මෙන්න මේ දර්පණය තුල මෙන්න මේ ආකාරයේ ප්‍රතිබිම්බයක්.
දර්පණය තුළ මෙන්න මේ ආකාරයේ ප්‍රතිබිම්බයක් අපිට දැක ගන්න ලැබෙනවා. එහෙනම් ඔබට පේනවා අපි කියන වස්තුවට වඩා විශාලයි, උඩුකුරුයි. මේ දර්පණය තුල තියෙන නිසා අපි කියන මේක තිරයකට ලබා ගැනීමට නොහැකි ප්‍රතිබිම්බයක්. ඒ කියන ස්ථානයේ තබන වස්තුවේ ප්‍රතිබිම්බය උඩුකුරුයි, වස්තුවට වඩා විශාලයි, තිරයකට ලබාගත නොහැකි. ඒක අපි කියනවා අතාර්කිකයි කියලා. අතාර්කික ප්‍රතිබිම්බයක් අපිට දැක ගන්න ලැබෙනවා. ඔන්න ඒ කියන ස්ථානයේ වස්තුව ලැබුවා. දෙවෙනි අවස්ථාවේදී අපි භාවිතා කරනවා මේ B කියන ස්ථානයේ අපි වස්තුව තබනවා. B කියන ස්ථානයේ වස්තුව අපි තබනවා. B ස්ථානය. මෙන්න මේ B කියන ස්ථානයේ වස්තුව තැබුවොත් අපිට දර්පණයේ ඉදිරියේ මෙන්න මෙවැනි ස්ථානයක අපිට විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් දැක ගන්න ලැබෙනවා. විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් මේ B කියන ස්ථානයේ වස්තුව තැබුවොත් අපිට දැක ගන්න ලැබෙනවා මෙන්න මේ ආකාරයේ ප්‍රතිබිම්බයක්. මේකේ ඔබට පේනවා වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක්. ඒ වගේම යටිකුරුයි. මේක අපි කියනවා මේ දර්පණයේ ඉදිරියේ තියෙන නිසා අපිට තිරයක් භාවිතා කරලා තිරයකට ගන්න පුළුවන්. අපි මේක හඳුන්වනවා අතාර්කික ප්‍රතිබිම්බයක් කියලා. තාත්වික ප්‍රතිබිම්බයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි C කියන ස්ථානයේට වස්තුව තැබුවොත් දාලවල දිදි පණ්ඩුමක් වෙන එකක් අපිට මේ උඩට භාවිතා කරන්න පුළුවන්. C කියන ස්ථානයේ වස්තුව තැබුවොත් අපිට දැක ගන්න ලැබෙනවා මෙන්න මේ C කියන ස්ථානයේම යටිකුරු ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. C කියන ස්ථානයේම යටිකුරු ප්‍රතිබිම්බයක් මේ ආකාරයට නිර්මාණය වෙනවා බලන්න පුළුවන්. මේක අපි කියනවා මේ වස්තුවේ ප්‍රමාණයටම සමානයි. දර්පණයට ඉදිරියෙන් තියෙන නිසා මේක තිරයකට ගන්න පුළුවන්. ප්‍රතිබිම්බයේ ලක්ෂණ අපි කියනවා යටිකුරුයි ප්‍රමාණයෙන් වස්තුවට සමානයි තාත්විකයි. තිරයකට ගත හැකි නිසා අපි කියනවා තාත්විකයි C ස්ථානයේ වස්තුව තැබුවොත්. ඊළඟට අපි බලනවා මේ D ස්ථානයේ අපිට වස්තුව තියන්න පුළුවන් ප්‍රතිපන්දමක් අපි තියලා මේ ප්‍රතිබිම්බයක් මොන වගේද කියන එක බලමු. මේ D ස්ථානයේ වස්තුව තැබුවොත් අපිට දැක ගන්න ලැබෙන ප්‍රතිබිම්බේ කුඩා ප්‍රතිබිම්බයක්. මේ D ස්ථානයේ වස්තුව ලැබුවොත් වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් අපිට දැක ගන්න ලැබෙනවා. වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක්. කුඩා ප්‍රතිබිම්බයක් දැක ගන්න ලැබෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් මේ ප්‍රතිබිම්බය ගත්තොත් යටිකුරුයි වස්තුවට වඩා කුඩායි D ස්ථානයේ ලැබුවොත් දර්පණයට ඉදිරියෙන් තියෙන නිසා අපි කියනවා තිරයකට ලබා ගන්න පුළුවන් කියලා. එන මේ ආකාරයට වස්තුව තබන ස්ථානය අනුව ඔබ දැනුවත් වෙන්න ඕන මෙන්න මේ ප්‍රතිබිම්බ වල ගති ලක්ෂණ වෙනස් වෙනවා. අපි ස්ථාන 4ක් මේ සඳහා යොදා ගන්නවා. ස්ථාන 4ක් යොදා ගන්නවා. මේ ප්‍රතිබිම්බ වල ලක්ෂණ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙන්න ඕන. ඊළඟට දරුවෝ අපි බලමු මෙන්න මේ අවතර දර්පණ අපි භාවිතයට ගන්නේ මොනවා සඳහාද? ඒකට අපි කියමු මේවා අபிසරණය කරන්න පුළුවන්. අபிසාරී දර්පණ විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මෙන්න මේ අවතර දර්පණ වල අපි කියමු මේ A ස්ථානයේ වස්තුව තබනකොට A ස්ථානයේ වස්තුව තබපුවාම ප්‍රතිබිම්බයේ උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක් දර්පණය තුල පෙනෙන නිසා අර දර්පණයක් වගේ අපිට යම් කාර්යයන් සඳහා මේක යොදා ගන්න පුළුවන්. ඒතකොට මේක අපි කියනවා රූපලාවන්‍ය කටයුතු වලදී ඒ කටයුතු සඳහා විශේෂයෙන්ම මූණාශ්‍රිත කටයුතු වලදී විශාල ප්‍රතිබිම්බයක් ලබාගෙන ඒවා පහසුවෙන් කරගන්න රැවුලක පිළිවෙණි එක වඩා හොඳ සුමුදුව කරගන්න මෙන්න මේ අපිට පුළුවන් අවතල දර්පණයක් භාවිතයට ගන්න. හැබැයි ඒක නැනවත්ව භාවිතා කරන්න ඕන. එතකොට වස්තුව තියන්න ඕන ඒ කියන ස්ථානයේ. ඒ පිළිබඳ අවබෝධයක් සහිතව මේක භාවිතයට ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේක දන්ත වෛද්‍යවරු ඒ දත් නිරීක්ෂණය කරන්න භාවිතා කරනවා. මෙන්න මේ ඒ කියන ස්ථානයට දත තබලා විශාල ප්‍රතිබිම්බයක් විදියට ඒක නිරීක්ෂණය කරන්න භාවිතා කරනවා. ආලෝකයේ අபிසරණය වෙන නිසා අපි කියන මේවා අபிසරණ ආලෝක අபிසරණය කරගන්න පුළුවන් අවස්ථාවලදී මේවා භාවිතයට ගන්න පළවෙනි තමයි සමහර පරාවර්තන දුරේක්ෂවල අවතල දර්පණ භාවිතයට ගන්නවා. ඊළඟට අපි කතා කරා අනීක්ෂය ආලෝක පරාවර්තකයේ විදියට සමහර අවස්ථාවලදී අවතල දර්පණ භාවිතයට ගන්න අවස්ථා අපිට බලන්න පුළුවන්. අනීක්ෂය ආලෝක පරාවර්තකයේ විදියට අවතල දර්පණ භාවිතයට ගන්න අවස්ථා අපිට දැක ගන්න ලැබෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ එක් ස්ථානයකට ආලෝක කිරණ එකතු වෙන නිසා සූර්ය උදුන් නිර්මාණයේදී මෙයා අවතල දර්පණ භාවිතයට ගන්නවා සූර්ය උදුන් නිර්මාණය කිරීම සඳහා. සූර්ය උදුන් නිර්මාණය කිරීම සඳහා අවතල දර්පණ භාවිතා කරන මේ වක්‍ර හැඩයේ වැඩි අවතල දර්පණ තිබෙනවා. මේ වක්‍රතාවය ඇතුළත වක්‍ර ප්‍රමාණය වැඩි වූ අවතල දර්පණ තියෙනවා. මේවා විශේෂයෙන්ම මෝටර රථවල ඉදිරියේ පවතින
ඉදිරියේ තිබෙන ආලෝක පරාවර්තක විදිහට මෝටර රථවල ඉදිරියේ පවතින මේ පහන් වල ප්‍රධාන ලාම්පු වල ආලෝක පරාවර්තක විදිහට භාවිතා කරනවා. අපි පාවිච්චි කරන විදුලි පන්දමේ ආලෝක පරාවර්තකයේ විදිහට මේ අවතල හැඩදි දර්පණයක් භාවිතයට ගන්න. මේ විදුලි පන්දම තුලත් ඔබට පේනවා මේ වඩා ඇතුළට වක්‍ර වීගිය දර්පණ තියෙනවා. මේවා අපි අවතල දර්පණ විදිහට හඳුන්වනවා. මේවා අපි පරාවලයික දර්පණ කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි අවතල දර්පණයක්. මේවා පිළිබඳව ඔබ දැනගන්න ඕනේ. මේ ආලෝක පරාවර්තනය කළා සමාන්තර ආලෝක කදම්ම ලබා ගැනීම සඳහා මේ අවතල දර්පණ භාවිතයට ගන්නවා. මේ විදිහට අවතල දර්පණ වල භාවිතයක් පිළිබඳව අපිට සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඊළඟ දරුවා අපි ඊළඟට බලමු මේ උත්තල දර්පණ ගැන. උත්තල දර්පණ දෙවෙනි වක්‍ර දර්පණ මොනවාද? උත්තල දර්පණ. ඒතර උත්තල දර්පණය අපි අවතල දර්පණයක් වගේම මෙන්න මේ ආකාරයට ආලෝක පරාවර්තන පෘෂ්ඨය පිටතට නෙරා ගිය දර්පණ උත්තල දර්පණ. මේ ආකාරයට නිරූපණය කරනවා. මේ උත්තල දර්පණයට අපි සමාන්තර ආලෝක කිරණයක් ආමාන්තර ආලෝක කිරණ පතිත වෙන්න සැලැස්සුවොත් කුමක්ද සිදු වෙන්නේ කියන එක පිළිබඳව අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ ආකාරයට සමාන්තර ආලෝක කිරණ. මෙන්න මේ සමාන්තර ආලෝක කිරණ විසිරී යන ආකාරයට තමයි පරාවර්තනය සිදුවන්නේ. මේ ආකාරයට විසිරී යන ආකාරයට පරාවර්තනය සිදු වෙනවා. උත්තල දර්පණයක් ඉදිරියට ආලෝක කිරණ පතිත වුණොත් සමාන්තර ආලෝක කිරණ විසිරී යන ආකාරයට තමයි මේ උත්තර දර්පණයක් ඉදිරියට ආලෝක කිරණ පතිත වුණොත් සමාන්තර ආලෝක කිරණ විසිරී යන ආකාරයට පරාවර්තනය වෙලා යනවා. මෙන්න මේ සමාන්තර ආලෝක කිරණ උත්තර දර්පණයකට වැටෙන ආලෝක කිරණ විසිරී යාම අපි හඳුන්වනවා. විසිරී යන ආකාරයට මේ සිදුවෙන එක අපි කියනවා ආලෝක අපසරණය වීම කියලා. අපිට පුළුවන් ආලෝකයේ අපසරණය කිරීම සඳහා උත්තල කාච දර්පණ භාවිතයට ගන්න. ඒ නිසා අපි හඳුන්වනවා උත්තල දර්පණ අපසාරී දර්පණ කියලා. ඒ සමාන්තර ආලෝක කිරණ විසිරී යන ආකාරයට පරාවර්තනය කිරීම අපි හඳුන්වන්නේ මොකද්ද? ආලෝකය අපසරණය වීම. ඒ නිසා අපි මේව හඳුන්වනවා අපසාරී දර්පණ කියලා. ඒත් අපි බලමු අවතල දර්පණ වල වගේම මේ උත්තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ මොන වගේද කියන එක ගැන. උත්තර දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ කුමන ආකාරයක් ගන්නවද කියන එක ගැන අපි විමසා බැලීමක් කරමු. මෙන්න මේ ආකාරයට අපිට උත්තර දර්පණයක් භාවිතයට ගන්න පුළුවන්. මේ සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ අපිට අවබෝධයක් ගන්න. අපි මේකෙත් අවස්ථා කිහිපයක් අපි සලකා බැලුවොත්. අපි ගමු A B C කියලා අවස්ථා තුන. වස්තුව තබලා ප්‍රතිබිම්බේ මොන වගේද කියන එක අපිට බලන්න පුළුවන්. අපි මේ A කියන ස්ථානයේ වස්තුව තබනවා. B කියන ස්ථානයේ වස්තුව තබනවා. C කියන ස්ථානයේ වස්තුව තබනවා. හැබැයි දරුවෝ මේ කුමන ස්ථානයේ තැබුවත් හැම විටම මේ ප්‍රතිබිම්බේ එකම ලක්ෂණයක් දරනවා. එකම ආකාරයට එකම ස්ථානයක සෑදෙනවා. මෙන්න මෙවැනි ස්ථානයක උණුකුරු කුඩා ප්‍රතිබිම්බයක් අපිට දැක ගන්න ලැබෙනවා. වස්තුව කුමන ස්ථානයක තිබ්බත් අවස්ථා කීපයක් අපිට ස්ථාන කීපයක අපි ලැබුවත් වස්තු දුර වෙනස් කරත් හැම විටම ප්‍රතිබිම්බය එකම ස්ථානයක සෑදෙනවා. මොන වගේ ප්‍රතිබිම්බයක්ද? වස්තුවට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක්. හැබැයි දරුවෝ මේක තියෙන්නේ දර්පණය තුල. ඒ නිසා අපි කියනවා මේ දර්පණය තුල පවතින නිසා මේ සෑදෙන ප්‍රතිබිම්බේ තිරයකට ලබා ගන්න බෑ. ඒ නිසා අපි කියනවා මේක අතාත්තික ප්‍රතිබිම්බයක්. එහෙනම් උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුව ලැබපුවාම එකම ආකාරයේ ප්‍රතිබිම්බයක් තබනවා. වස්තුව තබන ස්ථානය අනුව ප්‍රතිබිම්බයේ ගති ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිබිම්බයේ ගති ලක්ෂණ තමයි උඩුකුරුයි. ප්‍රමාණයෙන් වස්තුවට වඩා කුඩායි අතාත්තිකයි. තිරයකට ලබා ගන්න බැරි නිසා අපි කියනවා අතාත්තිකයි කියලා. මේ ආකාරයට අපිට උත්තර දර්පණ පිළිබඳව අපිට තොරතුරු කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා අපේ එදිනදා ජීවිතයේ මේ උත්තර දර්පණ භාවිතයට ගන්නේ කුමන කටයුත්තක් සඳහාද? එතකොට ඔබ නිවසේදී භාවිතා කරන ඔබේ නිවසේ පවතින මෝටර රථවල පිටුපස බැලීමේ ඒ කණ්ණාඩි විදිහට පසුපස බැලීමට යොදා ගන්න කණ්ණාඩි විදිහට යොදාගන්නේ උත්තල දර්පණ. ඒකට හේතුව තමයි දරුවෝ මෙන්න මේ උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් නිර්මාණය වන නිසා උත්තල දර්පණවල වාහනයේ පිටුපස විශාල ප්‍රදේශයක් කුඩාවට දර්පණයට රඟින් බලා ගන්න පුළුවන්කම ලැබෙන හැම විටම දර්පණයේ ආසන්න ප්‍රදේශ ස්ථානයක තමයි ප්‍රතිබිම්බේ නිර්මාණය. ඒ නිසා මේක අපි වාහනවල පැති කණ්ණාඩි විදිහට මේක යොදා ගන්නවා. ඊට අමතරව වංගු සහිත මාර්ගවල ඒකට එහා පැත්තේ යන වාහනේ නැරඹීම සඳහාත් මේ උත්තල දර්පණ කවි කරලා තියෙනවා. වංගු සහිත මාර්ගවල ඒ වංගු ආශ්‍රිතව මේ අපි හිතමු මෙහෙම මාර්ගයේ තිබෙනවා නම් මේ ස්ථානයේ උත්තල දර්පණයක් කබල තිබෙනවා. එතකොට මේ පැත්තෙන් එන අයටත් මේ පැත්තෙන් එන අයටත්
මාර්ගේන වාහන නිරීක්ෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා මේ උත්තර දර්පණ භාවිතයට අරගෙන. මේ ආකාරයට උත්තර දර්පණ වල භාවිතයන් පිළිබඳව අපිට සොයා බැලීමක් සිදු කරන්න පුළුවන්. එහෙනම් අපි ඔන්න වක්‍ර දර්පණ පිළිබඳව සම්පූර්ණ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. අපි පාඩමේ සියලු කරුණු අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඔබට මේ පාඩම නරඹලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් පාඩම අපි අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.